අයිබෝන් පුතේ නම් accounting with අමිලජිත් YouTube නාලිකාවත් එක්ක ඉන්න ඔයගොල්ලන්ට අපි තීරණය කරා සාමාන්‍ය පෙළ දරුවන් වෙනුවෙන් පුංචි උදව්වක් කරන්න. සාමාන්‍ය පෙළ දරුවන්ගේ 10 ශ්‍රේණියේ තියෙන ක්‍රියාකාරකම් ටික මම කොනක ඉඳන් උගන්වන්න හදන්නේ. දැන් පළවෙනි කතන්දරේ ගිණුම්කරණයේ කොටස පමණයි අපි අපේ නාලිකාව හරහා ආවරණය කරවන්නේ. එහෙනම් ගිණුම්කර සමීකරණය කියන කොටසේ ගිණුම්කර සමීකරණය කියන කොටසේ ක්‍රියාකාරකම් ටික මම ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ. ඔයා හරව ගන්න ඔයාගේ පෙළ පොතේ මෙන්න මේ පෙළ පොත හැමෝම ළඟ දැන් තියෙන්න ඕන. ගොඩක් වටින පොතක් මේක. මේකෙන් තමයි විභාග ප්‍රශ්න පත්‍රය සම්පූර්ණ වගේ ආවරණය වෙන්නේ. ඉතින් ඔයා මේක ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. එහෙනම් දැන් බලන්න ක්‍රියාකාරකම් වල අපි යනවා ගිණුම්කර සමීකරණයේ පස්වෙනි පාඩමේ ගිණුම්කර සමීකරණය වල ක්‍රියාකාරකම් 1. ක්‍රියාකාරකම් 1 තියෙන පුතේ පිටු අංක 66. පිටු අංක 66 තියෙන ක්‍රියාකාරකම් 1ට මුලින්ම යන්න. පිටු අංක 66 තියෙන ක්‍රියාකාරකම් 1 හැමෝම හරව ගන්න ටක් ගාලා හරවගෙන අපි ඉක්මනින් කතා කරගෙන යමු. ඒ කාරණා ටික බලමු. ජයන්තගේ ව්‍යාපාරයේ අප්‍රේල් මාසයේ සිදු වූ ගනුදෙනු ගිණුම් කරන සමීකරණයට බලපෑ ඇති ආකාර වල දීලා තිනවා. ඔයාලගේ පෙළපොත ඇති මේ යා ගනුදෙනුවේ වෙච්ච බලපෑම අපිට දීලා තිනවා. අපිට තියෙන්නේ මේ ගනුදෙනුව ලියන්න. මොකද්ද වෙච්ච ගනුදෙනුව කියලා පැහැදිලි කරගන්න තියෙන්නේ. එහෙනම් පළවෙනිම වෙච්ච දේ බලන්නකෝ 4.3 මුදල් වැඩි වෙලා තිනවා ලක්ෂ 3ක් හිමිකම වැඩි වෙලා තිනවා ලක්ෂ 3ක්. එහෙනම් වෙච්ච ගනුදෙනුව මොකද්ද? මුදලුත් වැඩි වෙනවා නම් හිමිකමත් වැඩි වෙනවා නම් වෙන්න පුළුවන් දේ මොකද්ද? එහෙනම් අනිවාර්යයෙන්ම අපිට හිතන්න පුළුවන් මේ අයිතිකරු මුදලින් ප්‍රාග්ධනය යොදවලා. එහෙනම් අපි ගනුදෙනුවක් ලියද්දී අනිවාර්යයෙන්ම දිනය සඳහන් කරන්න. දිනය 4.3 ඒ වගේම මුදලින් ප්‍රාග්ධනය දෙවුවා. මුදලින් ප්‍රාග්ධනය දෙවුවා. රුපියල් ලක්ෂ 3යි. එහෙනම් ගනුදෙනුවක අනිවාර්යයෙන්ම වටිනාකම ලියන්න ඕන. දිනේ තිබ්බොත් දිනේ ලියන්න ඕන. වටිනාකම නම් අනිවාර්යයෙන්ම තියෙන්නම ඕන. නැත්නම් ඒක ගනුදෙනුවක් වෙන්නේ නෑ. දැන් දෙවෙනි එක බලන්න 4.5 ගනුදෙනුවක් වෙලා තිනවා. ඒ 4.5 වෙච්ච ගනුදෙනුව හරහා වෙලා තියෙන්නේ භාණ්ඩ තොගය. අපේ වෙළඳ භාණ්ඩ තොගය ලක්ෂයක් වැඩි වෙලා තියෙනවා. ණය හිමියෝ කියන වගකීම ලක්ෂයක් වැඩි වෙලා. එහෙනම් භාණ්ඩ තොගය වැඩි වෙන්නයි ණය හිමි කියන වගකීම වැඩි වෙන්නයි හේතුව තමයි ණයට ගැනුම්. එහෙනම් භාණ්ඩ ණයට ගැනුම්. මොන භාණ්ඩද? වෙළඳ භාණ්ඩ. වෙළඳ භාණ්ඩ කියන්නේ නැවත විකිණීම සඳහා ගන්නා භාණ්ඩ අපි අරගෙන තිනවා ණයට. එහෙනම් ණයට ගැනුම්. ණයට ගැනුම් රුපියල් ලක්ෂයයි. දන්න 4.5 ණයට ගැනුම් රුපියල් ලක්ෂයයි. ණයට ගැනුම් රුපියල් ලක්ෂය. එහෙනම් දැන් පැහැදිලි තොගවත්කම වැඩි වෙන්නයි ණය හිමි වගකීම වැඩි වෙන්නයි හේතුව තමයි ණයට ගැනුම්. ඊළඟට 4.8 ගණන් බලා ගන්න පිටු අංක 66 ක්‍රියාකාරකම් 1 පස්වෙනි පාඩම ගිණුම් කරන සමීකරණේ අපි ඉන්නේ 4.8 මුදල් කියන වත්කම අඩු වෙලා ණය හිමි කියන වගකීම අඩු වෙලා තියෙනවා. මුදල් වත්කම අඩු වෙලා ණය හිමි කියන වගකීම අඩු වෙලා. එහෙනම් වෙන්න පුළුවන් මොකද්ද? මුදල් වත්කම අඩු වෙලා තියෙනවා 4.8 ඒ වගේම ණය හිමි වගකීම අඩු වෙලා. ඒ කියන්නේ මොකද? අපි අර භාණ්ඩ ණයට ගත්ත ණය හිමියට මුදල් ගෙවලා. මුදල් ගෙවද්දී අපේ මුදල් වත්කම අඩු වෙනවා. ඒ වගේම අපේ අර වගකීමත් අඩු වෙනවා. ඒ නිසා ණය හිමි ගෙවීම හිතලා අපර ගන්න පුළුවන්. ණය හිමි ගෙවීම රුපියල් 50000යි. ණය හිමි ගෙවීම රුපියල් 50000යි. ණය හිමි ගෙවීම රුපියල් 50000යි. ඔන්න ණය හිමි ගෙවීම රුපියල් 50000යි. දැන් පැහැදිලි. එහෙනම් දැන් ඔයා හොඳින් මතක තියාගන්න මොකද්ද? මුදල් වත්කම අඩු වෙනවා නම් ණය හිමි වගකීම අඩු වෙනවා නම් හේතුව ණය හිමි ගෙවීම රුපියල් 50000යි. ඔයාගෙන් ගිණුම් කර සමීකරණයට බලපෑම වාර්තා කරන්න කිව්වොත් ඔයාලට ණය හිමි ගෙවීම රුපියල් 50000 ගිණුම් කර සමීකරණයට දාන්න කියලා. එනවා කරමුද? මුදල් පටියෙන් නැත්නම් මුදල් තීරුවෙන් අඩු කරනවා ණය හිමි වගකීම් පටිනුත් අඩු කරනවා. මුදල් වත්කම අඩු වේ ණය හිමි වගකීම අඩු වේ. කොයි වෙලාවටද? ණය හිමියන්ට මුදල් ගෙවුවම. ඊළඟ ගනුදෙනුව වෙලා තියෙන 4.10 4.10 ඊළඟ ගනුදෙනුව 4.10 බලන්න අපේ මුදල් වත්කම 10000ක් අඩු වෙලා හිමිකමත් 10000ක් අඩු වෙලා තියෙනවා. හරි මුදල් වත්කම 10000ක් අඩු වෙලා තියෙනවා හිමිකමත් 10000ක් අඩු වෙලා තියෙනවා. හොඳින් මතක තියාගන්න ව්‍යාපාරයේ අයිතිකරුවන්ගේ අයිතිය නැත්තම් හිමිකම අඩු වෙන්න හේතු දෙකක් තියෙනවා. එක්ක ව්‍යාපාරයේ අයිතිකරු ව්‍යාපාරයේ මුදල් ගෙනිලි කළා. ගෙනිලි නිසා හිමිකම අඩු වෙනවා. ඒ වගේම වියදම් නිසා හිමිකම අඩු වෙනවා. එහෙනම් මේ ලෝකේ හිමිකම අඩු වෙන්න බලපාන දෙන්නෙක් ඉන්නවා. මොකද්ද? ගැනිලි නිසා හිමිකම අඩු වෙනවා. වියදම් නිසා හිමිකම අඩු වෙනවා. මොකද්ද මේ ගැනිලි කියන්නේ? අයිතිකරු තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට ව්‍යාපාරයේ මුදල් රැගෙන යාම මුදල් ගැනිලි. එහෙනම් ගැනිලි නිසා හිමිකම අඩු වෙනවා. වියදම් නිසා හිමිකම අඩු වෙනවා. මේ ක්‍රියාකාරකම යටින් අපිට කියනවා මෙහෙම මාසය තුලදී අයිතිකරු මුදල් ගැනිලි කිසිවක් කර නැත.
එහෙනම් අයිතිකරු මුදල් ගැනීම කිසිවක් කරලා නැත්නම් ඔය හිමිකම අඩු වෙන්න හේතුව ගැනීම වෙන්න බෑ. එහෙනම් මොකද අනිත් එක්කෙනා වියදමක් මුදලින් ගෙවලා. එහෙනම් මතක තියාගන්න ඕනම වියදමක් මුදලින් ගෙවුවොතින් ඒ වියදම නිසා හිමිකම අඩු වෙනවා. ඒ වගේ මුදලින් ගෙවුම නිසා මුදල්වත්කම අඩු වෙනවා. එහෙනම් මුදල්වත්කමත් අඩු වෙලා නම් හිමිකමත් අඩු වෙලා නම් ඒක ගැනලිත් නෙමෙයි නම් ඒක අනිවාර්යයෙන්ම වියදමක් වෙන්න ඕන. ගෙවල් කුලී වියදම්, ප්‍රචාරණ වියදම්, රක්ෂණ ගාස්තු වියදම්, දුරකථන ගාස්තු වියදම්, ඒ ඕනම වියදමක් අපි නමක් දාලා ලස්සනට ලියමු ගනුදෙනුවක් විදිහට දිනේ දාන්න 4.10 අපි මෙහෙම ලියමු. ගෙවූ විදුලිය වියදම රුපියල් 10,000යි. අන්න එහෙම අපි ලියන් වියදමක නමකුත් දාලා වියදමක නමකුත් දාලා දිනෙත් දාලා වටිනාකමක් දාලා ලස්සනට ගනුදෙනුවක් වගේ ලියමු. එතකොට ආට හරියටම ලකුණු හම්බ වෙනවා. එහෙනම් ඊළඟට වෙච්ච දේ තමයි දැන් බලන්න හොඳට ටිකක් අමාරු කතන්දරයක් 4.11 වෙච්ච දේ මොකද්ද වෙලා තියෙන්නේ? හොඳින් බලන්න වාගේ පෙළ පොතේ පිටු අංක 66 ක්‍රියාකාරකම් එක පස්වෙනි පාඩමේ ගිණුම් කරන සමීකරණයට අදාළ ක්‍රියාකාරකම. ඒකේ අපිට යක් කියනවා 4.11 අපේ භාණ්ඩ තොග කියන වත්කම 60000ක් අඩු වෙලා. ණය ගැතියෝ ලක්ෂයක් වැඩි වෙලා. හිමිකම රුපියල් 40000ක් වැඩි වෙලා. ඒ කියන්නේ මොකද්ද? අපි භාණ්ඩ ණයට විකුණලා කීයක භාණ්ඩද ණයට විකුණන්නේ? විකුණුපු භාණ්ඩවල විකුණුම් වටිනාකම ලක්ෂයයි. අපි වෙන කෙනෙක්ට ණයට විකුණන ලක්ෂයකට. හැබැයි අපි අරගෙන තිබ්බේ රුපියල් 60000කට. එහෙනම් අපි 60000ක් පිරිවැය වෙච්ච භාණ්ඩ ලක්ෂයකට ණයට විකුණනවා. එහෙනම් අපේ තොගය අඩු වෙන්නේ අපි විකුණුපු භාණ්ඩවල පිරිවැය වටිනාකමෙන් තමයි නිතරම තොගය අඩු වෙන්නේ. ඒ කියන්නේ අපි ගත්ත ගානෙන් අපේ තොගය අඩු වෙනවා. අපි යාට ණයටනේ විකුණන්නේ. ඒ නිසා ණය ගැති කියන වත්කම වැඩි වෙනවා. මේ වැඩින් අපට ලාභයි රුපියල් 40000ක්. එහෙනම් 40000ක් ලාභ නිසා තමයි හිමිකම වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් පැහැදිලි අපි දාගමු දිනේ 11 වෙනිදා 4.11 කොහමද පිරිවැය රුපියල් 60000ක් වූ භාණ්ඩ පිරිවැය රුපියල් 60000ක් වූ භාණ්ඩ ණයට විකුණුම් රුපියල් ලක්ෂයයි. ණයට විකුණුම් රුපියල් ලක්ෂයයි. එන අර හිමිකම වැඩි වෙච්ච ලාභය ගැන කියන්න අවශ්‍ය නැහැ. පිරිවැය රුපියල් 60000ක් වූ භාණ්ඩ ණයට විකුණුම් රුපියල් ලක්ෂය කියනකොට දන්නවා මේ පිරිවැය ගාන 60000න් තමයි තොගේ අඩු වෙලා තිබුණේ. ණයට විකුණුපු නිසා තමයි ණයගතිවත්කම ලක්ෂයකින් වැඩිලා තිබ්බේ. ලක්ෂයකට විකුණලා තියෙන 60000ක බඩුනේ. ඒ නිසා අපිට ලාභ නිසා තමයි හිමිකම 40000කින් වැඩි වෙලා තිබුණේ. එහෙනම් ඒ වගේ අවස්ථාවක වඩා හිතන්න පුළුවන් නිතරම තොගෙන් අඩු වෙන්නේ පිරිවැය. නිතරම ණයගතියන්ට එකතු වෙන්නේ විකුණුපු ගාන. ණයට විකුණුපු ගාන. ලාභයක් නම් හිමිකමට එකතු වෙනවා. ලාභයක් නම් හිමිකමට එකතු වෙනවා. ලාභ පිට විකුණුනොතින් හිමිකම අඩු වෙනවා. දැන් හිමිකම වැඩි වෙලා 40000කින්. ඒ කියන්නේ අපට 40000ක් ලාභයි කියන එක. එහෙනම් අපි යනවා 4.11 ගණනුවෙන් පස්සේ ඊළඟට 4.17 ගණනුව. බලන්න 4.17 වෙච්ච දේ. හොඳින් බලන්න 4.17 මෝටර රථ ලක්ෂ 2ක් වැඩි වෙලා හිමිකමත් ලක්ෂ 2ක් වැඩි වෙලා. මෝටර රථ ලක්ෂ 2ක් වැඩි වෙලා හිමිකමත් ලක්ෂ 2ක් වැඩි වෙලා. ඒ කියන්නේ මොකද? අයිතිකරු තමන්ගේ පෞද්ගලික මෝටර රථේ ව්‍යාපාරයට යොදවනවා. ඒ කියන්නේ අයිතිකරු මෝටර රථයක් ප්‍රාග්ධනයේ යොදවනවා. ඒ නිසා තමයි මෝටර රථයක් දාපු නිසා තමයි මෝටර රථවත්කම වැඩි වුනේ. ඒක අයිතිකරු ගෙනාපු නිසා තමයි ව්‍යාපාරයේ හිමිකම වැඩි වුනේ. එහෙනම් දාන්න මෝටර රථ වැඩි වෙලා තියෙනවා ලක්ෂ 2ක්. හිමිකමත් ලක්ෂ 2ක් වැඩි වෙලා නම් හේතුව අපිට හිතන්න පුළුවන්. හරි. රුපියල් ලක්ෂ 2ක මෝටර රථයක් ප්‍රාග්ධනයේ ලෙස යෙදවීම. ඔන්න රුපියල් ලක්ෂ 2ක මෝටර රථයක් ප්‍රාග්ධනයේ ලෙස යෙදවීම තමයි 4.17 වෙලා තියෙන්නේ. එහෙනම් අපි 4.19 ගණනුවට යනවා. 4.19 මොකද වෙලා තියෙන්නේ? අපේ තොගවත්කම රුපියල් 20000කින් අඩු වෙලා හිමිකමත් 20000කින් අඩු වෙලා. තොගවත්කම රුපියල් 20000කින් අඩු වෙලා හිමිකමත් 20000කින් අඩු වෙලා. එහෙනම් අපිට මේක හිමිකම අඩු වෙන නිසා අපිට මේක එක්ක ගැනලි කියලා හිතන්නත් පුළුවන්. නැත්නම් වියදමක් කියලා හිතන්නත් පුළුවන්. හරි. එහෙනම් අපි මේ අවස්ථා දෙකකින් කැමති එකක් දාන්න පුළුවන්. අපිට දැන් මේකේ ගාණ යටින් කිව්වේ මුදල් ගැනලි කරලා නැත්තේ. අයිතිකරු ව්‍යාපාරේ මුදල් අරගෙන ගිහලා නැහැ. හැබැයි අයිතිකරු ව්‍යාපාරේ විකුණන තියෙන භාණ්ඩ තොගයෙන් කොටස ගෙදර පාවිච්චියට නම් ගිහින් වෙන්න පුළුවන්. එහෙනම් අපිට හිතන්න පුළුවන් තොගේ අඩු වෙලා හින්දා තොගවත්කම අඩු වුණා, හිමිකමත් අඩු වුණා. එක්ක අපිට මේක හිතන්න පුළුවන්
තොග හානියක් සිද්ධ වෙලා කියලා හිතන්න පුළුවන්. ඒ තොග හානි වුණාම තොගේ අඩු වෙනවා. තොග හානිය කියන්නේ වියදමක් නිසා ඒ නිසාත් හිමිකම අඩු වෙනවා. නැත්නම් භාණ්ඩ ගෙල්ල කියලා හිතන්න පුළුවන්. මොකද මේ භාණ්ඩ ගෙල්ල කියන්නේ ව්‍යාපාරයේ විකුණන තියෙන භාණ්ඩ තොගයක් අයිතිකරු තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනට ගෙතන යනවා. හරි ඔන්න කඩේ ඉන්නවා. කඩේ මුදලාලි ඉන්නවා. sorry. ඔන්න දැන් පුතා එනවා මොන හරි කන්න. එයාට කඩේ විකුණන තියෙන දේ එයාට දෙනවා කන්න. අරමත් මේ භාණ්ඩ ගෙල්ල අයිතිකරු තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනට ගන්නවා. එහෙනම් අපි ඒ අවස්ථා දෙකම හිතන්න පුළුවන්. එහෙනම් අපිට හිතන්න පුළුවන් 4.19 වෙච්ච දෙක එක්ක තොග හානියක් සිද්ධ වුණා කියලා හිතන්න පුළුවන්. නැත්තම් අයිතිකරු භාණ්ඩ ගෙල්ලි කරා කියලා හිතන්න පුළුවන්. අපි නම් භාණ්ඩ ගෙල්ලි කරා කියවන දාන 4.19 භාණ්ඩ ගෙනිලි රුපියල් 20000ක් නේද? රුපියල් 20000යි. භාණ්ඩ ගෙල්ල රුපියල් 20000යි. භාණ්ඩ ගෙල්ල රුපියල් 20000ක් කියලා කියනවා. මම චුට්ටක් පෑනක් වෙන පාට පෑනක් ගන්නවා. තවත් පැහැදිලි වගේ නේ. හරි. භාණ්ඩ ගෙල්ල රුපියල් 20000යි. ඊළඟට අපි යනවා 4.23 ගණතුනුව. ලස්සන දවසක් 4.23. 4.23 වෙලාදී ණයගේ තිය රුපියල් 20000ක් අඩු වෙලා මුදල් 20000ක් වැඩි වෙලා. ඒ කියන්නේ භාණ්ඩ ණයට විකුණපු මිනිස්සු අපට සල්ලි දීලා. එතකොට අපේ ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙලා. එයාගෙන් ලැබිය යුතුයි කියන වත්කම අඩු වෙනවා. එහෙනම් ණයගැති වත්කම අඩු වෙලා නම් මුදල් වත්කම වැඩි වෙලා නම් ඒකට හේතුව මොකද්ද? ණයගැති ලැබීම. දන 4.23 ණයගැති ලැබීම. ණයගැතියන්ගෙන් මුදල් ලැබුණා රුපියල් 20000යි. දැන් පැහැදිලි හැමෝටම 4.23 වෙලා තියෙන්නේ ණයගැතිය අඩු වෙලා මුදල් වැඩි වෙලා නම් එහෙම නේද වෙලා තියෙන්නේ. ණයගැතිය අඩු වෙලා මුදල් වැඩි වෙලා නම් මොකද වෙලා තියෙන්නේ? ණයගැතියන්ගෙන් මුදල් ලැබුණා රුපියල් 20000යි. එහෙනම් අපි ඊළඟ ගණුදෙනුවට යනවා 4.28. 4.28. දැන් බලන්න 4.28 වෙච්ච දේ 4.28 වෙලා තියෙන්නේ අපේ භාණ්ඩ තොගය රුපියල් 5000ක් අඩු වෙලා අන හිමිකම ආයමත් අඩු වෙලා 5000ක්. අපි දැන් කලින් අවස්ථාවේදී කිව්වනේ භාණ්ඩ තොගය අඩු වෙලා හිමිකම අඩු වෙච්ච එක අපි භාණ්ඩ ගෙල්ල කියලා හිතුවනේ. දැන් මේ අවස්ථාවේදීත් වෙලා තියෙන්නේ මොකද්ද? මොකද වෙලා තියෙන්නේ? භාණ්ඩ තොගය රුපියල් 5000ක් අඩු වෙලා හිමිකම 5000ක් අඩු වෙලා. එහෙනම් අපි මේක හිතන්න පුළුවන් මොකද්ද? අපේ විකුණන්න තිබ්බ භාණ්ඩ තොගයෙන් කොටස විනාශ වෙලා, තොග හානියක් වෙලා. තොග හානියක් වුණාම තොගය කියන වත්කම අඩු වෙනවා. ඒ වගේම හානිය කියන අපිට පාඩුවක් කියන අපිට වියදමක්. වියදම් නිසාත් හිමිකම අඩු වෙනවා. එහෙනම් අපි බලමු 4.28 ගණන් දෙනවා අපි හිතමු තොග හානි. තොග හානි රුපියල් 5000යි. එහෙනම් 5000ක භාණ්ඩ තොගයක් විනාශ වෙලා. 5000ක භාණ්ඩ තොගයක් විනාශ වීම කිව්වත් හරියන. ඒක තොගය අඩු වෙනවා හානියක් නිසා තමයි. හානිය කියන්නේ වියදමක්. වියදමක් නිසා තමයි හිමිකම රුපියල් 5000කින් අඩු වෙලා තියෙන්නේ. අපි 4.28 ගණන් දෙනුව හිටියේ අන්තිම ගණන් දෙනුව. මේ ක්‍රියාකාරකමේ අන්තිම ගණන් දෙනුව. දැන් බලන්න මොකද වෙලා තියෙන්නේ? 4.30 හිමිකම 50000කින් වැඩි වෙලා හිමිකම රුපියල් 50000කින් වැඩි වෙලා ණය හිමිය රුපියල් 50000කින් අඩු වෙලා. හිමිකම වැඩි වෙලා ණය හිමිය අඩු වෙලා. හිමිකම වැඩි වෙලා ණය හිමිය අඩු වෙලා. ණය හිමිය අඩු වෙන්නේ අපි ණය හිමියන්ට ගෙවුවොත් නේ. හැබැයි ව්‍යාපාරයේ මුදලින් ගෙවුවොත් නම් ව්‍යාපාරයේ මුදල් වත්කම අඩු වෙලා ණය හිමිය අඩු වෙනවා. නමුත් දැන් මේකෙදි වෙලා තියෙන්නේ ව්‍යාපාරයේ අයිතිකරුගේ අයිතිය නැත්තම් හිමිකම තමයි 50000කින් වැඩි වෙලා ණය හිමි කියන වගකීම 50000කින් අඩු වෙලා තියෙන්නේ. ඒකට මෙහෙම දෙයක් වෙන්නේ. ඔන්න ව්‍යාපාරයේ අයිතිකරු දෙන්නෙක්නේ. ව්‍යාපාරයේ අයිතිකරුවන්ගෙන් වෙන්නෙච්ච ස්වාධීන ඒකකයක් කියලා ව්‍යාපාර ඒකක සංකල්පයෙන් කියනෝනේ. ඔන්න ව්‍යාපාරයේ එක්කෙනෙක් මම අයිතිකාරය වෙන එක්කෙනෙක්. ඒ වගේ. හිතන්න ව්‍යාපාරයේ ණය හිමිය පාරදී හම්බ වෙනවා. එයාට අපි රුපියල් 50000ක් ගෙවන්න තියෙනවා. එහෙනම් මොකද ව්‍යාපාරයේ සල්ලි වල නෙමෙයි. මම තමයි ව්‍යාපාරය අයිතික මම ටක් ගාලා ස්පර්ශය ගත්තා. මගේ පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ ණය හිමියට ගෙවුවා. ඒ නිසා ව්‍යාපාරයේ ණය හිමි කියන වගකීම අඩු වුණා. ව්‍යාපාරයේ සල්ලි අඩුනේ නැහැ. හැබැයි මගේ පෞද්ගලික මුදලින් අයිතිකරුගේ තමන්ගේ පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ ණය හිමියට ගෙවපු නිසා ව්‍යාපාරය හිතනවා මේ ණය හිමියට ගෙවපු මුදල හරියට අයිතිකරු ප්‍රාග්ධනයේ දැම්ම එකක් වගේ කියලා. එන්න දැන් ඔයාලට පැහැදිලි හිමිකම වැඩි වෙලා ණය හිමි කියන වගකීම අඩු වුණා නම් ඒකට හේතුව තමයි අයිතිකරු තමන්ගේ පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ ණය හිමියන්ට ගෙවලා. පෞද්ගලික මුදලින් ණය හිමියන්ට ගෙවලා රුපියල් 50000ක් ගෙවලා. දන්න 4.30
හරි අයිතිකරු තම පුද්ගලික මුදලින් ව්‍යාපාරයේ ණය හිමියන්ට ගෙව්වා. රුපියල් 50000යි. දැන් පැහැදිලි කොහමද? අයිතිකරු තමන්ගේ පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ ණය හිමියට ගෙවුවම තමයි ව්‍යාපාරයේ හිමිකම වැඩි වෙලා අනිත් පැත්තට ණය හිමි කියන වගකීම අඩු වෙන්නේ. එහෙනම් අපි දැන් මේ ක්‍රියාකාරකම් එක හරහා ඉගෙන ගත්තා කොහොමද කතන්දරේ වෙන්නේ. ඔයාට බලපෑම දීලා ගනුදෙනුව ලියන්න කිව්වොත් ඔයාට පුළුවන්කම තියෙන්න ඕනේ. දැන් ඔයා මොකද කරන්නේ මේ ගනුදෙනුව ලියාගත්තට පස්සේ මේ ගනුදෙනුව දිහා බලාගෙන ආයේ අර ක්‍රියාකාරකමට ගිහින් බලන්න මේ ගනුදෙනුවේ බලපෑම එයා කොහොමද දාලා තියෙන්නේ. ඔයාට දෙපැත්තටම පුරුදු වෙන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ ක්‍රියාකාරකම ගැන තව අලුත් වීඩියෝ එකකින් සම්බන්ධ වෙනු. ආයෙ දවසක ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්න. අපිට අද මේ කොටස මෙහෙන් ඉවර කරනවා. එහෙනම් හැමෝටම ආයෙ බෝවන්.